ආයුබෝවන් සුබ දවසක් ඔබ ජයමග රූපවාහිනී නාලිකාව ඔබට සමීප කරන දිව්‍යට අත්වලක් රූපමය සංවාදයේ සමගදී මෙලෙස ඒකාත්මක වෙන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කවුරු හරි කෙනෙක් ඔබෙන් ප්‍රශ්න කළොත් ඒකට ලබා දෙන පිළිතුර ඔබේත් මගේත් විවිධාකාරයි ජීවිතය කියන්නේ මොකක්ද කියන දෙයට නිශ්චිත පිළිතුරක් අපිට හොයාගන්න බෑ අපි අපේ අත්දැකීම් අපේ දැනුම් මට්ටම් අනුව විවිධාකාර පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඒ වගේමයි අපි අහුවතින් ඔබ ජීවිතයේ විඳිනවද විඳවනවද කියලා ඒකේ පිළිතුරත් විවිධාකාරයි. ඔබ මම ජීවිතයේ දකින විදිහට ජීවිතයේ අත්දකින විදිහට ජීවිතයේ විඳින විදිහට එහි දෙන පිළිතුර සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි කෙනෙක් ඔබෙන් අහුවොත් ඔබ ජීවිතයේ දිනන්න කැමතිද කියලා ඔබේත් මගේත් අපි හැමෝගෙම උත්තරය වෙන්නේ ඔව්. අපි ජීවිතය දිනන්න කැමතියි. අපි ජීවිතය දිනන්න කැමති නම් අපිට ජීවිතය දිනන්න අපි එක්කාසු කරගන්න ඕනේ මොනවාද? අපිට අත්දැකීම් අපිට දැනුම ගුණධර්ම පරිචයන් මේ සියල්ල අපේ ජීවිතය දිනන්නට එක්කාසු කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා වෙනුයි ජීවිතයට අත්වලක් අපේ රූපමය සංවාදයේ අපි ඔබට සමීප කරන්නේ ජීවිතය දිනන්න ඔබට අත්වලක් වන්නට. අපේ වැඩසටහනේ නාමාර්ථයෙන්ම අපි උත්සාහ කරනවා අපේ ජීවිත දිනන්න ඔබට අත්වලක් ගෙනෙන්න. ඉතින් අද දවසේත් අපි සූදානම් වෙන්නේ සුවිශේෂී මාතෘකාවක් යටතේ අපේ ජීවිතය දිනන්න අවශ්‍ය මඟ එලිපෙහෙලි කරගන්නට. අද දවසේ අපි මනස්කාන්ත භූමියක ඉන්නේ. මේ මනස්කාන්ත විහෙර මළුවේ සිට අපි සූදානම් වෙනවා ඔබට සමීප කරන්නට අපේ රූපමය සංවාදයේ අද දවසේ අපට සම්පත්දායකත්වයේ මේ සංවාද මණ්ඩපය පෝෂණය කරන අපි තාම ගෞරවයෙන් අපේ සංවාද මණ්ඩපයට වැඩම කරවා ගත්තා මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ජනවිද්‍යාවේ පදනමේ උපසභාපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ හාමුදුරුවෝ අවසරයි අපේ හාමුදුරනේ ඊටම ගෞරවයෙන් දෙපා නැමද අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්නවා අපේ හාමුදුරනේ අද දවසේ අපි මාතෘකා කරගන්නට හේතුවා ජයමග රූපවාහිනියේ මේ වැඩසටහනට අටලෝ දහම සහ ජීවිතය අපේ හාමුදුරනේ අපි හැමදාම අහලා තියෙනවා අපේ ජීවිතය ජය ගන්න ධර්මානුකූල ප්‍රවේශය අනිවාර්යෙන් අවශ්‍යයි කියලා ඒ නිසා වෙන්න මේ මාතෘකාවට ඔබ වහන්සේට ප්‍රවේශයක් ඇති අටලෝ දහමයි ජීවිතයයි මේ දේත් එක්ක අපි කොහොමද ජීවිතය දිනන්නේ කියලා විශේෂයෙන් නුවන් මහත්මයා ඔබතුමාටත් දිව්‍යට අත්වලක් වැඩසටහන ශ්‍රවණය කරන අපේ පින්වත් ශ්‍රාවක සියලු දෙනාටමත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා ප්‍රථම කොට ප්‍රාර්ථනා කරනවා. අපේ ජීවිත ගමන පිළිබඳව කල්පනා කරනකොට බොහොම කෙටි කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ. මිනිසුන්ගේ ආයුෂ බොහොම කෙටි. උපරිම ගත්තොත් අවුරුදු 79ක් 80ක්. ඒ පිළිබඳවත් ඉතින් ස්ථිරවම කියන්න පුළුවන්කමකුත් නැහැ. මේ කාල සීමාව තුළ මේ ජීවිතය කැරකෙන්නේ අටලෝ දහමත් එක්ක. අටලෝ දහමෙන් බැහැරට ගිහිල්ලා ජීවත් වීමක් නැහැ. හැම වෙලාවෙම මේ මිනිස්සයා ජීවත් වෙන්නේ මේ අෂ්ටලෝක ධර්ම මුසු වෙච්ච ජීවිතයක්. එතකොට මේ බුදුහාමුදුරුව අපට දේශනා කළා මිනිස්සු අටලෝ දහම පිටුපස දුවනවා. මිනිස්සු අටලෝ දහම පන්නගෙන යනවා. මිනිස්සු අටලෝ දහම පන්නගෙන යනකොට අටලෝ දහම මිනිසුන්ව පන්නගෙනත් එනවා. මේක තමයි චක්‍රය. හරියට මේ පූසෙකුට නැට්ටහ වුණාම තමන්ගේම නැට්ටහ වුණාම කැරකෙන විදියට මේ ලෝකයේ මිනිස්සු අටලෝ දහම පස්සේ දුවනවා අටලෝ දහම මිනිස්සු පස්සේ එනවා. දැන් අටලෝ දහම නැත්තම් අෂ්ටලෝක ධර්ම කියලා කියන්නේ අපි හොඳට දන්නවා ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප සහ දුක. උතන තියෙනවා 8ක්. ඔය 8 මිනිස්සු දුවන 4ක් තියෙනවා. මිනිස්සු ලුහු බැඳගෙන යන 4ක් තියෙනවා. ඒ තමයි ලාභ. අපි හැම වෙලාවකම ලාභය හොයන්න දුවනවා. මට ලාභයක් වෙන්න ඕන කියන පදනමෙන් මිනිස්සු ලාභය පස්සේ දුවනවා. ඊළඟට මේ යසස, ඒ කියන්නේ පිරිසේ බලය, ප්‍රසිද්ධිය ඇති කරගන්න මිනිස්සු ලොකු වැඩ කරනවා. දැන් ඔය විවිධ සමාජ මාධ්‍ය ගත්තහම බලන්න ප්‍රසිද්ධිය ලබා ගැනීමේ මේ උවමනාවේ මිනිස්සු මොනතරම් දේවල් කරනවද? හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රශංසාව,
පිටුපස මිනිස්සු දුවනවා. සැපේ පස්සේ මිනිස්සු දුවනවා. ඔන්න ඔය හතර පස්සේ මිනිස්සු ලුහු බඳිනවා. හැම වෙලාවෙම දුවනවා. මිනිස්සු ඒව ඉලක්ක කරගෙන ඔය කියපු ලාභය, යසස, ඊළඟට ප්‍රශංසාව, සැපය පස්සේ මිනිස්සු දුවගෙන ගියාට මිනිසුන්ට තේරෙන්නේ නැහැ මිනිසුන්ගේ පස්සේ එනවා ඒවයි විරුද්ධ වෙච්ච ස්වභාවය. ඒ කියන්නේ අලාභය මිනිස්සු පස්සේ ඇවිල්ලා. ඊළඟට අයස මිනිස්සු පස්සේ ඇවිල්ලා. ඊළඟට නින්දාව මිනිස්සු පස්සේ ඇවිල්ලා. ඊළඟට දුක මිනිස්සු පස්සේ ඇවිල්ලා. එතකොට මෙන්න මේ අපි ලුහු බඳින සහ අපිව ලුහු බඳින අටලෝ දහම අෂ්ටලෝක ධර්ම ඉස්සරහා කම්පිත නොවි ඉන්ද්‍රකීලයක් වගේ හිටගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාගේ ජීවිතය තමයි සාර්ථක ජීවිතයක් හැටියට බුදුහාමුදුරුවෝ හැඳින්වුවේ. එතකොට දැන් මට දෙන්න තියෙන ප්‍රවේශය තමයි ජීවත් වෙනකොට මේ අටලෝ දහමත් එක්ක අපිට කැරකෙන්න වෙනවා. අටලෝ දහම ඉස්සරහ අපි කොයි විදියටද ඉන්න ඕන කියන එක තේරුම් ගැනීම තමයි ජීවිතේ ඉහළට යන්න එක පැත්තකින් ආධ්‍යාත්මික සංවර්ධනයට හේතු වන කාරණාව බවට පත් වෙන්නේ. එහෙමයි අපේ හැඳුරන්නේ. අපේ හැඳුරෝ හරි අපූර්ව තැනකින් මේ ප්‍රවේශය මතු කරනවා කියලා මට හිතෙනවා. අපේ හැඳුරන්නේ ඔබ වහන්සේ කියනවා වගේම මේ අපි ලාභයන් හොයාගෙන යද්දී, අපි ප්‍රශංසාවන් හොයාගෙන යද්දී, අපි යසස හොයාගෙන යද්දී, අපි සැපත හොයාගෙන යද්දී, අපි නොදැනුවත්වම අපේ පිටිපස්සේ එහි ප්‍රතිවිරුද්ධත්වය කරකිනවා නේද කියලා නැවත සිත ප්‍රශ්න කරනවා. අපේ හැමදෙරෝනේ මේ අද වෙද්දී අපේ සමාජය බොහොම කාර්යබහුලයි සහ සංකීර්ණයි. අපේ සමාජයේ බොහෝ දෙනෙක් දුවන්නේ ලාභයන් හොයාගෙන අපේ හැමදෙරෝනේ. අපේ මේ හැමදේම වාණිජ්‍යකරණයට ලක් වෙලා. අපි ඒකින්දම අපේ හැමදෙරෝනේ මම හිතනවා බොහෝ අංශකින් හොඳ පැහැදිලි කිරීමක් ලැබේ මේ ලාභ අලාභ අපි කොහොමද අපේ ජීවිතේ මේ කියන කාරණා එක්කාසු කරගන්නේ? ඇත්තටම ලාභයක් සහ අලාභයක් කියන වචන දෙක ගැන අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. ලාභයක් කියලා කියන්නේ මේ තමන්ගේ පැත්තට සැප පිණිස එකතු කරගන්න දේවල්. අලාභය කියලා කියන්නේ සැප පිණිස එකතු කරගත්ත දේ නැතිවීමෙන් ඇතිවන ස්වභාවය. එතකොට මේ ලාභ සහ අලාභ කියන කාරණා දෙක ඉස්සරහා අපි හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. අපේ මිනිස්සු ලාභය පස්සේ දුවනකොට අලාභය අමතක කරනවා. දැන් ඔය අධ්‍යාපනයෙන් ලැබෙන ලාභ, ආර්ථිකයෙන් ලැබෙන ලාභ, හැම පැත්තකින්ම ලැබෙන ලාභයත් එක්ක ලාභය වැඩි වෙන තරමට අලාභය කියන මාතෘකාව අමතකම වෙලා යනවා. ඒ අමතකම වෙලා ගියාට පස්සේ තමයි අර කම්පා වීම කියන එක ඇති වෙන්නේ. දැන් උතන කම්පා වීම නැත්තම් කම්පිත වීම කියන එකේදී ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ මේ හරි දුකටපත් වෙනවා, මේ පීඩනයකටපත් වෙනවා. එයි මේ කම්පා වෙලා ඉන්න කියනකොට ඒ වචනෙත් එක්ක තියෙන නිකන් මේ ඍණාත්මක දෙයක් නේ. නමුත් ඔය කම්පා වීම කියන එකේදී බුදුහාමුදුරුවෝ මේ දුකටපත් වෙනවා කියන එකම නෙවෙයි. දුකටපත් වීම සහ මේ උඩඟු වීම කියන දෙකම කම්පා වීමක් හැටියට තමයි හැඳින්වෙන්නේ. දැන් මිනිස්සු සතුටකදීත් කම්පා වෙනවා. දුකකදීත් කම්පා වෙනවා. කම්පා වෙනවා කියන්නේ මේ කලබලයකටපත් වෙනවා. කම්පනයකටපත් වෙනවා. එතකොට දැන් අපිට ඕනතරම් තොරතුරු ඇහිලා තියෙනවානේ නුවන් මේ සමහරක් විට දරුවා ඉපදිලා දරුවා ඉපදුනා කියන සතුටට මිය ගියා ඉන්නවා. ඊළඟට ටිකට් එකක් ඇදිලා මෙච්චර කෝටි ගාණක් මට ඇදුනා කියලා ඒ සතුටට මිය ගියා ඉන්නවා. ඊළඟට මේ සමහරක් විට දේවල් නැති වෙලා ඒවා දරා ගන්න බැරුව මිය ගියාත් ඉන්නවා. එතකොට දැන් මේ ලාභ අලාභ කියන එක ජීවිතේ අනිවාර්යයෙන්ම මුහුණ පාන සිදු වෙන දෙයක්. මොකද ලාභය එනකොට අපි අමතක කරන්න හොඳ නැහැ අලාභයක් තියනවා කියලා. අලාභයකට පරිවර්තනය නොවන ලාභයක් නැහැ නුවන්. හැම ලාභයකම කෙලවරේ තියෙන අලාභය. හැම ලාභයකම ලැබෙනවා කියලා දෙයක් ඔබ අත්පත් කරගන්නවා නම් ඒක ලැබෙනකොටම Taman කල්පනා කරන්න ඕන මේක නැති වෙනවා. ඒ අලාභයකටපත් වෙන බව දැනගෙන ලාභයේ භුක්ති විඳිනවා නම් එයා කම්පා වෙන්නේ නැහැ. ඒකයි බුදුහාඳුර දේශනා කළේ ලාභ ලැබෙනකොට උඩඟු වෙනවා නම් මට හැමදාම ලාභ තමයි හම්බෙන්නේ මට අලාභයක් එන්නෙම නැහැ කියලා හිතනවා නම් අන්න ඒකේන පරිහානියටපත් වෙලා යනවා.
එයාට අලාභය එනකොට තමයි තේරෙන්නේ මට මේක දරා ගන්න බෑ කියලා. ලාභයේ ඉස්සරහා උඩඟු වීමත් අලාභයේ ඉස්සරහා දුකටපත් වීමත් මේ දෙකම අපි විඳ ගැනීම සඳහා ධර්මය අවබෝධ කරගන්න ධර්මය තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔකදී බුදුහාඳුරු පෙන්නන්නේ ලාභ ලැබෙනකොට හිතන්න කිව්වා මේ ලාභය අනිත්‍යයි. වෙන මොකක්වත් නෙවෙයි ඔය ලාභ අලාභ ඉස්සරහා අපි කම්පා නොවි ඉන්න නම් අපි කරන්න තියෙන දේ තමයි මේ ලාභය අනිත්‍යයි. හැමදාම මට මේ ලැබෙන එක ලැබෙන්නේ නැහැ. අද ලැබුණට ඊළඟට අලාභය මතුවෙනකොට මොකද හිතන්න කිව්වේ මේ අලාභයත් අනිත්‍යයි. මට හැමදාම නැත්තටම නැති වෙලා යන්නෙත් නැහැ. එතකොට බලන්න නුවන් ලාභ ලැබෙනකොට එයා අනිත්‍යයි කියලා උඩඟු වීම පාලනය කරන්න පුළුවන් නම් මේ ලෝකෙ මිනිස්සුන්ට අලාභය එනකොට මේ අලාභයත් හැමදාම මට තියෙන්නේ ඒකත් අනිත්‍යයි කියලා හිතන්න පුළුවන් නම් මං හිතන්නේ හැමදාම ඒ කෙනා බොහොම ශක්තිමත් මිනිස්සෙක් බවට පත් වෙනවා. ඉතින් ලාභ ලැබෙන්නත් අලාභ ඇති වෙන්නත් මේ සංසාර ගමන තුල බොහෝ හේතු තියෙනවා. ඒ හේතුන් එකතු වෙච්ච නිසා අපි විවිධ අවස්ථාවල ওই දෙකම භුක්ති විඳිනවා. ඒ දෙකම දරා ගන්න පුළුවන් හැකියාවක් අපි ගොඩනගන්න ඕන. එහෙමයි අපේ හඳුරන්නේ. අපේ ජීවිතයේ නිරන්තර වෙනස් වීම් වලට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම් අතරේ ලාභය අලාභය අපිට නිරන්තරයෙන් අත්දකින්න වෙනවා. අපි බොහෝ සෙයින් ඔබ වහන්සේ කියන විදිහටම දකිනවා ලාභය ඉස්සරහා බොහෝම සතුටටපත් වෙලා අලාභය ඉස්සරහා ජීවිත කඩාවට්ටගෙන සමහරලාට තමන්ගේ මේ සියදිවි හානි කර ගැනීම වලට පවා යන පිරිස අපි දැකලා දෙනවා. අපේ හඳුරන්නේ අපි අටලෝ දහමේ කාරණා කියන එක පැහැදිලි කරගෙන මේ තවත් විවරණය කර ගැනීම වඩාත් සුස්සයි මට හිතෙනින්ද අපේ හඳුරන්නේ මේ යස අයස මේක ඇති වෙන්නේ කොහොමද අපේ හඳුරන්නේ මේකට හේතු මොකද්ද මේ යස අයස යස අයස කියලා කියන්නේ මේ ප්‍රසිද්ධිය සහ ප්‍රසිද්ධිය නැතිවීම කියලා කිව්වත් හරි. අපි මේ ජීවිතේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ ප්‍රසිද්ධිය කියන එක. ඒ ප්‍රසිද්ධිය මේ මාධ්‍ය වලින් ප්‍රසිද්ධ වෙලා පත්තරෙන් ප්‍රසිද්ධ වෙලා විතරක් නෙවෙයි. සමාජය තුල බොහෝ පිරිසක් අතරේ ඉහළට එන්න ඕන කියන අදහස ගොඩක් දෙනෙක් තුල තියෙනවා. ඒක යසස. එතකොට අයස කියලා කියන්නේ ඒක පිරිහිලා යන එක. එතකොට දැන් ඔන්න ඔතනදිත් අපි ගොඩාක් දෙනෙකුට මේ දෙක සමබර කරගන්න නැත්නම් මේ දෙක ඉස්සරහා කම්පා නොවී ඉන්න තියෙන හැකියාව හරි අඩුයි. දැන් ප්‍රසිද්ධිය ඇති වෙන්න මේ මිනිස්සු හිතනවා නම් මේක මට නැති වෙන්නේ නැහැ කියලා ඒ මිනිස්සු වැරදි කෙනෙක්. මොකද හේතුව මේ අපි හැම වෙලාවෙම ප්‍රසිද්ධියක් භුක්ති විඳින්න ඕන මේ මගේ ප්‍රසිද්ධිය කවදා හරි නැති වෙනවා කියන එකත් ඔළුවේ තියාගෙන. දැන් අද දවසේදී අපි හිතමු අපිව දන්න අය බොහෝමයක් ඉන්නවා යන තැන කතා කරනවා. ඒ ප්‍රසිද්ධිය ගැන කල්පනා කරලා අපි හිත උඩඟු කරගත්තොතින් මේක නැති වෙනවා කියන එක අමතක කරලා දැම්මොතින් අපිට අමාරු වෙන්නේ නුවන් මේ ප්‍රසිද්ධිය කියන එක අහිමි වෙලා ගියාට පස්සේ. දැන් බලන්න අද මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ටෙලිනාට්‍යවල චිත්‍රපටිවල රඟපාපු නළු නිළියෝ අද හොයාගන්නත් නැහැ. ඔවුන් ඉන්නවා ගෙවල් වලට වෙලා කවුරුත් හොයන්න යන්නෙත් නැහැ. එතකොට දැන් අර ප්‍රසිද්ධිය තියෙන කාලෙදී එයා ඒ ප්‍රසිද්ධියෙන් උඩඟු වෙලා හිටියනම් මට බය වෙන්න දෙයක් නැහැ. මට හැමදාම මිනිස්සු මංගෙත් එක්ක ඉන්නවා. මට මෙච්චර ප්‍රසිද්ධියක් තියෙනවා කියලා ඒකෙන් උඩඟු වෙලා ඉන්නවා නම් අර බැරි වේගෙන යනකොට ශක්තිය නැති වේගෙන යනකොට ඊළඟට මේ දුර්වල මට්ටමකටපත් වෙනකොට පිරිස හොයාගෙන එන එක නවතිනකොට ඒක දරා ගන්න බැරුව යනවා. එතකොට එතනදී අර ලොකු මානසික පීඩනයක් ඇති වෙනවා. එතකොට ප්‍රසිද්ධිය සහ ඒ තිබිච්ච ප්‍රසිද්ධිය නැතිවීම කියන කාරණා දෙක ඉස්සරහා කම්පා නොවී ඉන්න නම් අපිට බුදුහාමුදුරු දේශනා කළේ යසස ලැබෙනකොට ප්‍රසිද්ධිය ලැබෙනකොට ඕනවට වඩා ලෝකයා උස්සල තියෙනවා. අපි උඩට යනවා. යනකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි උඩට ගියා වගේම මේක බහින්නත් තියෙනවා. කන්දක් නැග්ගා වගේම කන්දේ බැස්මක් තියෙනවා. බැස්ම තියෙන බව දැනගෙන කන්දේ නගින්න. එතකොට මේ ප්‍රසිද්ධිය පිටුපස හඹා යනකොට දුවනකොට මට හැමදාම ප්‍රසිද්ධියමයි කියලා මට හැමදාම ලැබෙන්නේ ප්‍රසිද්ධියමයි කියලා හිතන මිනිස්සයා
අර පිරිස අතහැරලා යනකොට හුදකලා වෙනකොට තනි වෙනකොට එයාට ඒක මානසිකව දරා ගන්න බැරි මහ පීඩනයක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා එහෙම මට්ටමට පත් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ මානසික ලෙඩ්ඩු. ඉතින් ඒ නිසා මේ යස අයසත් ජීවිතයේ හැම වෙලාවකම Tamanට ලැබෙන දෙයක්. සමහරක් විට එක කාල සීමාවකට යසස, තව කාල සීමාවකට අයස, ආයෙත් යසස මේ විදියට මාරු වෙවි එනවා. එය ඉදිරියෙත් හිතන්න කිව්වේ යසස ලැබෙනකොට ඒ අනිත්‍යයි. මේ ප්‍රසිද්ධිය හැමදාම තියෙන්නේ නැහැ කියලා හිතනවනේ එයාගේ උඩඟුකමක් පේන්නේ නැහැ. එයා ලොකුවට හිතාගෙන වැඩ කරන්න යන්නේ නැහැ. එයා සාමාන්‍ය මිනිස්සුත් එක්ක තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්නවා. දැන් සමහර අය ප්‍රසිද්ධ වෙන්න පවුලත් මතක නැහැනේ. දරුවෝ මතක නැහැ. ස්වාමියාට භාර්යාව මතක නැහැ. භාර්යාවට ස්වාමියා මතක නැහැ. මහා සෙනගක් ඉන්නවා යනකොටත් මේ 10 දිනේ 15 දිනේ පිටිපස්සේ හිට ගන්නවා. ඒ මනුස්සයට gedara පෞල් ජීවිතය ළඟ ඉන්නේ කවුද කියන එකවත් මතක් වෙන්නේ නැහැ. දැන් ඕන තරම් එහෙම පරිහානියටපත් වෙච්ච සිද්ධි අපිට දකින්න ලැබෙනවා. එතකොට මේවත් එක්ක මෙන්න මේ පාඩම ගන්න පුළුවන් නම් ඒක න පෞලේ අයව අමතක කරලා දාන්නේ නැහැ. මොකද්ද මේ වට කරගෙන පිරිස හිටියට මේක හැමදාම තියෙන්නේ නැහැ කියලා කල්පනා කරනවා නම් ඒක න පෞලේයත් එක්ක බොහොම සුහදව ඉන්නවා. තමන්ගේ ස්වාමි දියණියත් එක්ක සුහදව ඉන්නවා. තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක, තමන්ගේ දරුවොත් එක්ක, තමන්ගේ දෙමව්පියොත් එක්ක සුහදව ඉන්නවා. දැන් ඔතන තියෙන ප්‍රශ්නේ තමයි මහා ගොඩක් ඉන්නකොට දැන් ඔය ගොඩක් තරුණයන්ට වෙන්නේ ඒකනේ. යාළුවෝ ටික වට කරගත්ත ගමන් අම්මව අමතකයි. ඊළඟට නෝනව අමතකයි. එතකොට කරන්න තියෙන යුතුයකම් ටික අමතකයි. ඔක්කොම යාළුවෝ වෙනුවෙන් කර දුවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ යාළුවෝ ටික නැති වෙනවා. ඒ අය හැමදාම ඉන්නේ නැහැ. ඒ අයත් වින් වෙලා යනවා. ඒ අයත් තනි වෙලා යනවා. අන්න එදාට මොකද වෙන්නේ? ඔන්න හූල්ලනවා ඊළඟට. අපෝ මෙච්චර යාළුවෝ ආශ්‍රය කළා. මගේ ශේෂතම උන්ට තමයි මම වියදම් කළේ. මේ මං මගේ උන්ට කරගත්ත දෙයක් නෑ. බලපුවාම කටු මැටිගේ එහෙම්මමයි. ළමයිට උගන්නලත් නෑ. යාළුවන්ට බොණ්ඩ දීලා තියෙන හොඳට. අර පිරිස වැඩි වෙනකොට උඩඟු වෙච්ච මිනිස්සු අන්තිමේදී මොකද වෙන්නේ? මහා පීඩනයකට ලක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රසිද්ධිය ලැබෙනකොට ඒක භුක්ති විඳට කමන්නේ. හැබැයි ඒකෙදි හිතන්න ඕන මේක අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියන චින්තනය ඔළුවේ තියෙන මිනිස්සයා යුතුයකම් ටික අමතක කරන්නේ. ඊළඟට තනි වෙන්න තියෙන ශක්තිය ඇති කර ගැනීමට එයා මහන්සි ගන්නවා. ඒ මහන්සිය නිසා එයා තනි වුණාම දුකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි යස අයස කියන කාරණාත් සමබර කරගන්න ඒ දෙකම ඉස්සරහා කම්පා නොවි ඉන්න නම් අපි මේ යථාර්ථය වටහාගෙන මේවා අනිත්‍යයි කියන එක වටහාගෙන වාසය කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ ගමන ධර්මානුකූලව ධර්මය භාවිතා කරලා මේක ධර්මය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි මේක කැඩපතක් කියලානේ කිව්වේ. දැන් මේවා අපිට තේරෙන්නේ නැහැ. යනකොට යසස පස්සේ ඔහේ දුවනවා. ඒ කර්මුණක් පස්සේ ඔහේ දුවනවා. හැබැයි මේ දුවනකොට උඹට පිටිපස්සේ මෙන්න මේ දේ තියෙනවා කියලා පෙන්නන කණ්ණාඩිය තමයි ධර්මය. ඒ ධර්මයේ භාවිතා කරන්නේ නැත්තන් නුවන් අපිට පේන ටික බොහොම පොඩ්ඩයි. ඒ පෙනෙන ප්‍රමාණය වැඩි කරගන්න අපි ධර්මයේ භාවිතා කරන්න ඕන. ධර්මයේ භාවිතා කරනවා නම් යසස අයස අපිට කම්පා නොවි දරා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ. අපේ හැමදෙරෝනේ මේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මේ අපේ ජීවිතයේ අපි හැමදාමත් සැප දුක නිന്ദා ප්‍රශංසා මේ දේවල් එක දුවද්දී අපි හැමතිස්සෙම මේ අපිට වාසි සහගත දේවල් හරි වේගෙන් බදා ගන්නවා. අපේ හැමදෙරෝනේ අපි හිතනවා අපිට හැමදාම යාළුවෝ ඉඳි ඔබ වහන්සේ කිව්වා වගේම මේ ඒ යාළුවා අපිත් එක්ක රැකගනී අපි වෙනුවෙන් ඉදී. නමුත් ඒක අනිත් පැත්තට ඒ පිරිවර අපිට හිටපු ගමන් නැති වෙලා යනවා. නිന്ദාව ප්‍රශංසාව අපේ ජීවිතෙන් පටන් ගන්න. අපේ හැමදෙරෝනේ දැන් අපිට ලාභ ලැබෙද්දී අපිට යසස ලැබෙද්දී ඒත් එක්කම අපිට ලැබෙන ප්‍රශංසාව අපේ හැමදෙරෝනේ. ඒකින්ද මම හිතනවා ඔබ වහන්සේට ප්‍රවේශයක් ඇති නිന്ദා හා ප්‍රශංසා මේ කියන කාරණා ගැන සහ මේව ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. ඔව්. දැන් නිന്ദා ප්‍රශංසා කියන ඒවා ඇත්තටම නිന്ദා කළ යුතු නිසා ලැබෙන නිന്ദාක් තියෙනවා. තවත් සමහරක් විට අපි ගාව එහෙම නිന്ദා කරන්න අගුණයක් නැහැ. වරදක් නැහැ. නමුත් අපිට නිന്ദා විඳින්න වෙනවා. එතකොට ප්‍රශංසාවත් එහෙමයි. ප්‍රශංසාවත් අපිව ප්‍රශංසා කරන්න තරම් දෙයක් නැහැ.
නමුත් ප්‍රශංසා කරනවා සමහරු. සැබවින්ම ප්‍රශංසා කළ යුතු ක්‍රියා ඉස්සරහත් ප්‍රශංසාව ලැබෙනවා. ඔය නින්දාව සහ ප්‍රශංසාව කියන දෙක ඉස්සරහත් අපි කම්පා වෙන්න බෑ. මේකට හොඳ උදාහරණ කතාවක් තියෙනවා. දවසක් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වැඩම කරනකොට අන්‍ය තීර්ථක නායකයෙක්, අන්‍යාගමික නායකයෙක්, ගුරුවරයෙක් භික්ෂූන් වහන්සේලාට ඇහෙන්න බුදුහාමුදුරුවන්ගේ දොස් කියනවා. ධර්මයේ දොස් කියනවා, සංඝයාගේ දොස් කියනවා. මේ ගුරුවරයා හරියට ගත්තොත් බුදුහාමුදුරන්ට ධර්මයට සංඝයාට බැන බැන යන්නේ. හාමුදුරන්ට ඇහෙන්න. ඒත් එක්කම මේ ගුරාගේ ගෝලයක් යනවා අතවැසියා. මේ ගෝලයා මොකද කරන්නේ? දැන් ගුරුවරයා බුදුහාමුදුරන්ට ධර්මයට සංඝ රත්නයට දොස් කිය යනකොට ගෝලයා බුදුහාමුදුරුවන්ට ධර්මයට සංඝයාට හොඳ කිය යනවා. දැන් ගුරා සහ ගෝලයා ආසට පොළොව වගේ අදහස් වෙනස් වීමක ඉන්නවා. ගුරුවරයා බුදුහාමුදුරන්ට ධර්මයට සංඝයාට බැන බැන යනවා, ගෝලයා ගුණ කිය යනවා. දැන් මේ ඔක්කොම භික්ෂුන් වහන්සේලාට ඇහුණා. භික්ෂුන් වහන්සේලා නවාතැන් ගත්ත තැනදී මේ කතාව ඇදලා ගත්තා. මෙන්න මෙහෙම අපි එනකොට මේ අර ගුරුවරයා බුදුහාමුදුරන්ටයි ධර්මයටයි සංඝයාටයි බැන බැන දොස් කිය ගියා. හැබැයි මේ ගෝලයා තුන්රුවනේ ගුණ කිය ගියා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ එතනට ආවා. බුදුහාමුදුරුවෝ වැඩම කළාට පස්සේ බුදුහාමුදුරුවෝ විමසුවා, මං එන්නේ ඉස්සෙල්ලා මොනවද කතා කර හිටියේ? බුදුහාමුදුරන්ගේ සිරිතක් නේක. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, බුදුහාමුදුරනේ අපි වැඩම කරනකොට අන්‍යාගමික අන්‍ය තීර්ථක ගුරුවරයෙක් තුන්රුවනට දොස් කියා යනකොට එයාගෙම ගෝලයා තුන්රුවනේ ගුණ කියා ගියා. ඔන්න ඔය නින්දා කිරීම සහ ප්‍රශංසා කිරීම කියන දෙකම ඉස්සරහා බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා, මහණෙනි මං ගැන, ධර්මය ගැන, සංඝයා ගැන කවුරු හරි දොස් කියනවා නම් ඒ දොස් කියන එක අහලා හිතේ ද්වේෂයක් මතු කර ගන්නවා නම් ඒක නුසුදුසුයි. ද්වේෂයක් ඇති කරගන්න එපා. හේතුව මොකක්ද? ද්වේෂය ඇති කරගත්ත කෙනාට ඒ කෙනා සැබවින්ම දෝෂාරෝපණය කරන්නේ මොන හේතුවකටද කියන එක වටහා ගන්න බැරුව යනවා. පේන්නේ නැතුව යනවා. දැන් අපි කෙනෙක් පිළිබඳව විශ්වාසය ගොඩනගාගෙන ඉන්නකොට කවුරු හරි බනිනවා නම් බනිනකොට කේන්ති ගන්න හොඳ නෑනුවා. කේන්ති ගන්නකොට වෙන්නේ මොකද්ද? සැබවින්ම තියෙන දෝෂයක් වුණත් පේන්නේ නැතුව යනවා. මොකද අපේ විශ්වාසය නිසා. හරි? ඒ නිසානේ ගොඩාක් වෙලාවට මේ වැරදි කරන කෙනෙක් ගැන වුණත් තව සමහරු මොකද කියන්නේ ඒක නිවැරදි කරලා පෙන්වන්න හදන්නේ ඔය හේතුව නිසානේ. එතකොට ඒකෙන් මේ අන්ධ වීමකට ලක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ කවුරු හරි තුන්ඩුවන ගැන වුණත් බැන බැන යනවා නම් කේන්ති ගන්න එපා. ද්වේෂය ඇති කරගන්න එපා. ද්වේෂය ඇති කරගත්තොත් මොකද වෙන්නේ? එයා කියන දේ ඇත්තක්ද නැත්තක්ද කියලාවත් වටහා ගන්න බැරුව යනවා. එතකොට බලන්න බුදුහාමුදුරු පෙන්නපු දේ කේන්තිය වැඩෙන්න දෙන්න එපා. කේන්තිය ආව ගමම්ම අනිත් කෙනා කියන්නේ ඇත්තක් වුණත් ඒක ඇත්තක් කියලා එන්නේ නැහැ. බොරුවක් කියලාවත් එන්නේ නැහැ. ඒක මේ හේතු කල්පනා කරන්න. මෙයා මේ බනින්න එක දැන් මෙන්න මෙහෙම බැන්නා. ඒ බනින්න හේතු වෙච්ච කාරණාව බුදුහාමුදුරු තුල තියනවද නැද්ද? ධර්මයේ තුල තියනවද නැද්ද? සංඝයා තුල තියනවද නැද්ද? ඒ කාරණා පිළිබඳව කල්පනා කරමින් ඒ ස්වභාවය පිළිබඳව ද්වේෂය නෙවෙයි ඒකේනා කියපු දේ පිළිගැනීම හෝ බැහැර කිරීම කරන්න. එතකොට කවුරු හරි නින්දා කරනවා නම් කේන්ති ඇති කරගන්නවා නම් ඒක න පෙරදිලා. Tamanට බැන බැන යනවා නම් ඕනම වෙලාවක දැන් බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකෙ ගොඩාක්ම නින්දාවලට ලක් වුනේ. ඒත් එක්ක බලනකොට අපි කවුද? අපිට මොන නින්දාද? එතකොට මේ ලැබෙන නින්දා ඉස්සර අපි කේන්ති ඇති කරගත්තොත් කරන්න ඕන දේ මොකද්ද? නොකළ යුතු දේ මොකක්ද? අපි කොයි විදියටද හැසිරෙන්න ඕනේ කියන එකවත්
මතක් වෙන්නේ නැහැ. සමහරු එකනේ තියෙන එකෙන් දමලා ගහනවා. දැන් ඔය පලිගැනීම් කියලා යන්නේ ඒව ඊළඟට. ඒ වගේම තමයි ප්‍රශංසාවත්. ප්‍රශංසාව අහන්න ලැබෙනකොටත් ඒකෙන් උඩඟු වෙන්න එපා කිව්වා. මොකද හේතුව එහෙම උඩඟු වෙච්ච ගමන්ම මේ අන්ධ වෙනවා. අන්ධ වෙනවා කියන්නේ මේ ප්‍රශංසා කරන්නේ සැබවින්ම මේ ගුණයන් තියෙන නිසාද කියන එක හොයාගන්න බෑ. දැන් ඔයා මං ගැන අධික ලෙස ප්‍රශංසා කරනකොට ඒක අහගෙන ඉඳලා ඒ ප්‍රශංසාව මහා ඉහලින් පිළිගත්තොත් ඒ පිළිගත්ත කෙනා මේ මං ගැන ඇති කරගෙන තියෙන්නේ ඔයාට සාපේක්ෂ පිළිගැනීමක් මිසක් හරියට අවබෝධයකින් නෙවෙයි. හරි? ඒ නිසා මේ ප්‍රශංසාව ඉස්සරහා වුණත් අපිට බුදුහාමුදුරු පෙන්වුවේ ඒක ਵਿਚාරශීලී වෙන්න ඕන. තුන්රුවනට ප්‍රශංසා කරනකොට ඒකෙන් උඩඟු වෙන්න එපා. කෙනෙක් තමන්ව ප්‍රශංසා කරනකොට ඒකෙන් උඩඟු වෙන්න එපා. ඒකනේ කියන්නේ අර මුරුන් ගත්තේ තිබ්බහම වැඩ කරගන්න පුළුවන් කියලා. ඔය අර මෝඩ තාලේ මිනිසුන්ව ප්‍රශංසාවට ලක් කරන්න වැඩ කරව ගන්න පුළුවන්. අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. මම මේ කියන්නේ ඔබ එහෙම වෙන්න එපා. අපි ආසයි ප්‍රශංසාව අහන්න ආසයි. අනේ ඔයාගේ කටහඬ හරි ලස්සනයි, වැඩසටහන හරි ලස්සනයි, ඇඳගෙන ඉන්න ඇඳුම හරි ලස්සනයි කියනකොට මේ අපේ හිතේ එනවා 아무තු හැඟීමක්. සමහරු ඒකට එච්චර කැමති නැහැ. තව සමහර අය පුදුම කැමති. ඒකට වෙනම අර ඉස්සර රජවරුතුය හිටිය තියාගෙන ඉති වන්දි බට්ටකම් කරන අය කියලා. ඒ අය මොකද කරන්නේ? රජතුමාව සතුටු කරනවා. ගිහිල්ලා කියනවා රජතුමනි ඔබතුමා මෙහෙමයි මේ විදියයි ඉතින් සල්ලි දෙනවා. ප්‍රශස්ති ගායනා. ඔව් ප්‍රශස්ති ගායනා කරනවා. ඉතින් ඒ මිනිස්සු අර සමාජයෙන් අහන්න බැරි වෙන දේ සල්ලි දීලා හරි අහගන්න හදනවා. ඉතින් අර මිනිහා මොකද කරන්නේ? ඒ සල්ලි ටික අරගෙන මේ සමහරකට දොස් කිය යනවා. දැන් අර කවුරු හරි අපි ගැන ප්‍රශංසා කරනකොට පරිස්සම් වෙන්න ඕනේ ඒකින් උඩඟු වෙනකොට. ඒක තමයි ඔය කතාව වෙන්නේ අර මුරුන් ගත්ත තිබ්බම ওই මිනිහකින් වැඩ කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ මම හොඳට සලකන්නම් ඔබතුමා තරම් කෙනෙක් නෑ, ඔබතුමිය වගේ කෙනෙක් නෑ, බලන්නකො මෙච්චර මේ උදව් කරනවා අනේ අම්මේ කියා කියනකොට ඒකෙන් උඩට ගියා කියන්නේ එයා අන්ධ වෙනවා. එයා අන්ධ වෙනවා. මම මේ කියන්නේ මේ අනේ මේ බොරු ප්‍රශංසා නැතුව පැත්තකට යන්න කියලා ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙවෙයි. ඒක අපි නොකළ යුතුයි. කෙනෙක් තමන්ගේ ගුණයක් දැකලා හරි ඒක ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ කෙනා කියන දේ සිනාමසුමෝනින් පිළිගන්න කෙනෙක් ඔබව අගය කරනවා කියන එක වටිනවා. හැබැයි ඔබ ඒක බාර ගන්නකොට ප්‍රවේශම් විය යුතුයි. ඒ ප්‍රශංසාව තුල ඉඳගෙන ඔබ අන්ධ වෙනවා නම් ඔබට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ගොඩක් දෙනෙකුට වරදින්නේ ඒකයි. ඒ නිසා මේ ප්‍රශංසාව ලැබෙනකොටත් ඒ ප්‍රශංසාව ඉස්සරහා උඩඟු වෙන්න එපා කියලා කිව්වා. ඒකටත් අර අනිකුත් කාරණාත් එක්කම තමයි නින්දාව විඳින්න වෙනකොට නුවන් අපි හිතන්න ඕන මේක අනිත්‍යයි. ප්‍රශංසාව භුක්ති විඳින්න ලැබෙනකොට ඒ ගැනත් අපි කල්පනා කළ යුත්තේ මෙයත් අනිත්‍යයි. අන්න එහෙම කල්පනා කරනකොට ඒක දරා ගන්න පුළුවන්. දැන් ඔය ලකුණ්ඨක බද්දිය හාමුදුරුව ගැන කල්පනා කරනකොට මේ මිටි හාමුදුරුවනේ. ඉතින් පුංචි හාමුදුරුව හරියට විහිළු කරනවා කියලා. කන් වලින් අදිනවා මේ විහිළු කරනවා. ඒ පොඩිනේ මිටිනේ. ඉතින් මේ රහතන් වහන්සේ නමක් අනිත් භික්ෂුන් වහන්සේලා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අනේ පුදුම වැඩක් මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ට පොඩි හාමුදුරුව මෙච්චර කරදර කරන හැබැයි පොඩ්ඩක්වත් කේන්ති යන්නේ. කේන්ති අරගෙන බැනලා මේ කෑ ගහගෙන ඒ මොකක්වත් නැහැ පුදුම ඉවසීමක්. ඉතින් අර කන් මිරිකනවා ඉතින් මේ කේන්ති ගන්නෙ නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා මේ හාමුදුරුව මේ හරි බයකින්ද කොහෙද ඉන්නේ මේ කිසි විදියකින් කේන්ති යන්නෙත් නැහැ පුදුම ඉවසීමකින් ඉන්නවා කියලා කතාව ගියා. බුදුහාමුදුරුවන්ට මේ කාරණාව දැනගන්න හම්බුණා. බුදුහාමුදුරුව මොකද්ද දේශනා කළේ? සේලෝ යත්තහා ඒක ඝනෝ වාතේන න සමීරති එවං නින්දා ප්‍රශංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. හරියට ඒක ඝන පර්වතයක්. ඒක ඝන කියන්නේ බොල් නැති පර්වතයක් වාතේන න සමීරති. සතර දිශාවෙන් වාතය හමාගෙන ආවත් හෙලවෙන්නේ නැහනේ. අන්න ඒ වගේ පණ්ඩිත උතුමෙක්. ඒ කියන්නේ යථාර්ථය තේරුම් ගත්ත මෙතනදී කෙලස් ප්‍රහීන කරපු උත්තමයන් තමයි විශේෂයෙන් ගන්නෙ. ඒ අය මේ නින්දා ප්‍රශංසාදී කාරණා ඉදිරියේදී
කම්පා වෙන්නේ නැහැ. එතකොට කම්පා වෙනවා කියනකොට නින්දා විස්සරහා දුකටපත් වෙන්නෙත් නැහැ. ප්‍රශංසා විස්සරහා මුරුංගත්තේ ගිහිල්ලා නගින්නෙත් නැහැ. ඔය දෙකම අපට හේතු සහිතව හෝ සත්‍ය හේතු සහිතව හෝ හේතු රහිතව අපිට භුක්ති විඳින්න ලැබෙන්න පුළුවන්. සහ විවිධ අය අපිට නින්දා කරන්න පුළුවන්, ප්‍රශංසා කරන්න පුළුවන්. Taman එය බාර ගන්නකොට බොහොම ප්‍රවේශම් විය යුතුයි. ඒවායෙන් මත් නොවි ක්‍රියා කිරීමෙන් Tamanට සමබර කරගෙන යන්න පුළුවන්. නැත්නම් මහා අගාධයකට තල්ලු වෙන හේතුන් බවට පත් වෙනවා. අපේ හඳුරන්ගේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට විටක හිතනවා ඇති මේ කතා කරන්නේ මේ අපි ගැන නේද කියලා. මේ කියන්නේ මට ඊයේ වෙච්ච දේ නේද? මට මීට කලින් දවස් වෙච්ච දේ නේද? මේ දවස්වල මට මේ දේ නේද වෙන්නේ? මට ඇති වෙන නින්දා ලැබෙනවා නේද? මාව සමහර විට දරා ගන්න බැරි මගේ හිත කඩා වැටෙන නින්දා මට ලැබෙනවා ඇති නේද? ඒ වගේම මේ දවස්වල මට ප්‍රශංසා ලැබෙනවා ඇති නේද? මේ අපේ ජීවිතයේ යථාර්ථය, මේ පොළවේ යථාර්ථය අපි මේ කතා කරන්නේ. බුද්ධ අනුශාසනාවත් එක්ක හැමදාම නැඳුනේ අපේ ජීවිතය දිනා ගන්නට, අපේ ජීවිතය අවබෝධ කරගන්නට, ජීවිත අවබෝධ වෙනුවෙන් කරුණු ඒ ගැන අපි වැඩියෙන් කතා කරනවා. අද දවසේ විශේෂයෙන්ම අපි කතා කරමින් ඉන්නේ මේ අටලෝ දහමත් එක්ක අපේ ජීවිතය දිනන්නේ කොහොමද කියන කාරණේ. අපේ හඳුරන්නේ ඒත් එක්ක මේ සැප දුක කියන කාරණේ. විශේෂයෙන්ම මේ අපි සැපතට හරි ආසයි, සැපතට ලෝභයි. අපි දුකට ආදරය කරන්නේ. අපි දුක කියන කාරණේ ආපු ගමන් අපි එයින් විනිර්මුක්ත වෙන්න උත්සාහ කරනවා, සැපත බදා ගන්න උත්සාහ කරනවා. අපි හැමෝම අපි සැප දුක කියන කාරණේත් පැහැදිලි කරලා මේ ගැනත් හේතු පැහැදිලි කිරීමක් කරනවා. සැප කියලා කියන්නේ මේ විඳින්න කැමති දේවල්. දුක කියලා කියන්නේ විඳින්න අකමැති දේවල්. එතකොට මේ සැප නිසා කාමච්ඡන්දේ වැඩෙනවා. දුක නිසා ව්‍යාපාදේ වැඩෙනවා. කාමච්ඡන්දේ කියන්නේ මේ කාමයට තියෙන ඇලීම. ව්‍යාපාද කියන්නේ තරහව. එතකොට ඔය සැප සහ දුක කියන්නේ ඇලීම සහ ගැටීම. ජීවිතයේ තියෙන්නේ ඇලීම් සහ ගැටීම්. දකින රූප, ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය, මේ ඔක්කොගෙම අපිට පේන දේ තමයි ඇලීම, ගැටීම. දැන් අපි දෙන්න මෙහෙම වාඩි වෙලා ඉන්නකොට හුලඟක් එනකොට අපි ඒකට ඇලෙනවා. දැන් මේ වෙන බාධාවක් ඇති වෙනකොට අපි ඒකත් එක්ක ගැටෙනවා. දැන් මේ එලි මහන් ඉන්නකොට මදුරෝ ඉන්නවා. එතකොට අපි ඒත් එක්ක ගැටෙනවා. මේ හැම වෙලාවකම තියෙන ඇලීම, ගැටීම, සැප, දුක. මේ දෙක තමයි මේ දෝලණය වෙන්නේ. අපි සැපම පස්සේ දුවනවා. හැබැයි දුක පස්සේ දුවන්නේ නැහැ. දුක අපේ පස්සේ එනවා. සැප පස්සේ දුවනකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ සැප අනිත්‍යයි. සැප අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි ත්‍රිලක්ෂණය ගැන අහලා තියෙනවනේ. දැන් අනිත්‍ය නම් යම් කිසි දෙයක් එතන තියෙන්නේ දුකක් කියලානේ බුදුහාඳුර පෙන්වන්නේ. යමක් අනිත්‍ය නම් එතන දුකයි. එතකොට මේ අනිත්‍ය කියන එකේ සීමාවල් හදන්න බෑ නුවන්. ඒ කියන්නේ දැන් අපි තරුණ වෙන්නේ මොකක් නිසාද? අනිත්‍ය නිසා. හැබැයි තරුණ වෙනකන් ඒක අනිත්‍යතාවයක් කියලා අපේ ලෝකෙ මිනිස්සු දකින්නේ නැහැ. එතකොට මේ මල පිපිලා තියනවා කියන්නේ අනිත්‍යතාවයේ එක අවස්ථාවක් නේ. අනිවාර්යයෙන්. මොකද පිපිච්ච එකත් ඒ පරවීමත් ඒ ඔක්කොම එකට වෙන එක. එතකොට දැන් මේ ළමා කාලේ ගත කරලා තරුණ වියටපත් වෙනවා. තරුණ වීම කියලා කියන්නේ එතකොට අර අනිත්‍යතාවයේම ස්වභාවය. දැන් තරුණ කියන තැන රැඳෙනවා නම්, නවතිනවා නම් ඒක නිට්ටයනේ. එහෙනම් සුඛ වෙන්න ඕන. හැබැයි එහෙම එකක් නැහැනේ. දැන් ඔය විදර්ශනාව ගැන මේ වැරදි අර්ථකථනක් තියෙනවානේ. දැන් අපේ සමාජයේ සමහරු කියනවා මේ අනිත්‍ය හැම එකක්ම දුක නෑ. අනිච්ච මේ කැමති නැති ඒවා තමයි දුක. අනිත්‍ය හැම එකක්ම දුක නෑ. මොකක්ද ඒකට ගන්න මේ උපමා පැහැදිලි කිරීම මං අහගෙන ඔය සමහරු කරනවා මේ පිළිකාවක් හැදුනහම කරන්ට් එක අල්ලලා හරි බෙහෙත් බොන්න දීලා හරි ඉන්ජෙක්ෂන් ගහලා හරි මොන වෙන හේතුවක් නිසා හරි මේ පිළිකාවේ සෛල මැරිලා නැති වෙලා යනවා කියන්නේ පිළිකාව අනිත්‍යයි. හරි? පිළිකාව අනිත්‍ය නම් ඒ අනිත්‍යතාවයේ දුකක් වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් අපිට කොරෝනා හරි මොකක් හරි වෛරස් එකක් හැදුනා කියමුකෝ. දැන් ওই දවස් 14 හරි ඉන්නකොට මොකද වෙන්නේ? මේ වෛරසය නැති වෙනවා.
නැති වෙන්නේ අනිත්‍යතාවය නිසා. එතකොට දැන් මේ ශරීරයට පීඩා කරන මේ දේ නැති වෙන එක කොහොමද දුකක් වෙන්නේ? හැබැයි මෙහිමයි. දැන් ඔය කියන විදියට ඒක විදර්ශනාව නෙවෙයි. අර මං කිව්වේ ඒකනේ තරුණ වෙන එක සැපක් තමයි. හැබැයි ඒක එතන නැවතෙනවා නා. හරි? එතකොට මේ වෛරසය හොඳ වෙන එක සැපක් තමයි. ඒකින් පස්සේ ආයෙ ලෙඩක් එන්නේ නැත්තම්. පිළිකාව හොඳ වෙන එක සැපක් තමයි. හැබැයි මැරෙන්නේ නැත්තම්. පිළිකාවක් හැදිලා හොඳ වෙලා ජීවත් වෙනවා. දැන් ආයෙ මැරෙන්නේ නැද්ද? මරණය නවත්තලාද? දැන් රියානතුරක් වෙලා 99න් බේරෙනවා. හරි? බේරුණා. දැන් මැරෙන්නේ නැද්ද? එතකොට මේ අර අනිත්‍ය විදර්ශනාව ප්‍රඥාවෙන් කල්පනා කරනකොට අනිත්‍ය කියන කාරණාවේදී මේ අර එක තැනක නවත්තගෙන හිතන්න බෑ. නැවතුණා නම් නිට්ටයනේ. එතකොට සැපත් එහෙමයි. සැපය අනිත්‍යයි. අනිත්‍ය නම් මොකද? දුකයි. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ මේ සැපය දුක කියලා හිතන්නලු. දුක නුවන් උලක් කියලා හිතන්නලු. ඒ කියන්නේ උලක් කැණුනහම තියෙන මහ වේදනාවන්නේ. එතකොට මේ දුකකට වඩා එහා ගියපු එකක් තමයි මේ උලක් කැණුනහම වගේ. කියන්නේ එතනදි කියන්නේ මේ සැපය කියන එක දුක කියලා හිතන්න කියලා කියනවා. දුකක් කියන එකක් එනවන්නේ ජීවිතේට. ඒක උලක් කියලා හිතන්න කියනවා. ඒ උලක් කියලා කියන්නේ දුකටත් වඩා දුකක්. අතිශය වේදනාකාරී කියන එකයි. දැන් අපි මේ සැප කියන එක භුක්ති විඳින්නේ සැපයක් හැටියටනේ. නමුත් සැපයි කියලා මේ අපි විඳින්නේ දුකක්. සූත්‍ර දේශනාවලදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය පඨම වේදනා සූත්‍රය, ဒုတိ ය වේදනා සූත්‍රය වගේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ තියෙනවා. ඒවෙදි පෙන්නනවා බුදුහාමුදුරුවෝ මේ මෙන්න මේ කාරණාව. එහෙනම් හොඳට මතක තියාගන්න සැපත් භුක්ති විඳිනකොට ඒක දුකක් කියලා හිතුවට වරදක් නැහැ. මම මේ විඳින්නේ දුක. ඇයි දුකක් වෙන්නේ කියන එක තොළුවේ තියෙන්න ඕන. සැපය අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දැන් පේනවනේ පැහැදිලි වීම. එතකොට අපිට විඳින්න වෙන මේ සැපය ඇලීම මූලික කරගෙන අපිට ඇති වෙන්නේ දුකක්ම තමයි. ඒ නිසා සැප දුක දෙක ඉස්සරහා අපි කම්පා නොවී ඉන්න ඕන. සැපේ ඉස්සරහා උඩඟු වෙන්න බෑ. දුක ඉස්සරහා පීඩනයකට දුකකට මේ පල්ලෙහා මට්ටමකට වැටෙන්න බෑ. ඒ දෙකේදිම අපි කල්පනා කරන්න ඕන සැපත් අනිත්‍යයි දුකත් අනිත්‍යයි. හැමදාම සැප විඳින්න වෙන්නෙත් නෑ. හැමදාම දුක විඳින්න වෙන්නෙත් නෑ. මෙන්න මේ අනිත්‍යතාවය පිළිබඳව කල්පනා කරනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ ඉදිරියේදී කම්පිත නොවී වාසය කරන්න. මිනිස්සු සැප අපේක්ෂාවෙනුත් දුක නැති කර ගැනීමේ අපේක්ෂාවෙනුත් තමයි බොහෝ විට ඔය පාප කර්මවල යෙදෙන්නේ. ඒකෙත් තියෙනවා මේ සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා දෙකක්. ඔය සාමිස කියලා කියන්නේ මේ පංචකාමයන් පිළිබඳව ඇති වෙන සැප දුක. නිරාමිස කියලා තියෙනවා. ඒ කියන්නේ තව මේ පංචකාම නෙවෙයි ඔය භාවනා ආදී ප්‍රගුණ කරගෙන යනකොටත් සැප දුක කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ හොඳට භාවනා ප්‍රගුණ වෙලා සමාධිය ඇති වෙනවා නම් ඒක සැපයි. ඊළඟට භාවනාව හරියට වැඩෙන්නේ නැත්නම් ඒක කාම නිසා නෙවෙයි, පංචකාමය නිසා නෙවෙයි මේ ඒ භාවනාවේ දියුණු ඇති කරගන්න බැරි වෙනකොට මට මේ තැනට හොඳ තැනකට යන්න බැරි වෙනවා කියන මේ දුක කියන එක මතුවෙනවායි කියලා කියනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ දෙක ඉස්සරහා කම්පිත නොවී වාසය කිරීම සඳහා මේවායේ යථාර්ථය. සැප කියලා මම මොකද්ද විඳින්නේ? දුක කියලා මම මොකද්ද මේ විඳින්නේ? අන්න එක තේරුම් ගන්න. එහෙනම් අපි සැප කියලා විඳින්නේ දුක. දුක කියලා විඳින්නේ දුකෙනුත් දුකක්. ඒ නිසා මේ කාරණා ඉදිරියේ අපි ධර්මානුකූලව කල්පනා කළොත් අපිට පුළුවන් මේ හැම එකක් ඉස්සරහම මේ සමබරව මුලා නොවි මේ ඔක්කොම මුලා කරන කාරණා මුලා නොවි ශක්තිමත් හිට ගන්න. අනිවාර්යෙන්
අපේ හැමදෙරෝනේ විශේෂයෙන්ම ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මේ සමාජයේ අපි හැමතිස්සෙම මේ අටලෝ දහමත් එක්කම නේද ජීවත් වෙන්නේ වගේ එකක් මට හිතෙනවා අපේ හැමදෙරෝනේ. විශේෂයෙන්ම මේ අපි හැමතිස්සෙම අපේ සැපත අපිට වාසි සහගත දේවල් වලට අපි හරි ආදරේ. ඒතෙන් අපි අවාසි සහගත දේවල් ටික අපේ ජීවිතේට එන්න එපා කියලා විතරයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ගැන අපිට විවරණයක් නෑ අපේ හැමදෙරෝනේ. දැන් අපේ සමාජය තුළ මේ කියන කාරණාත් එක්ක මේ ඇත්තටම අටලෝ දහම නේද අපේ හැමදෙරෝනේ මේ සමාජය තුළ අපිට පේන්න තියෙන්නේ. ඒ ගැන ඔබ වහන්සේට යම් කිසි පැහැදිලි කිරීමක් ඇතේ. ඇත්තටම මේ සමාජයේ මිනිස්සු අපි අර මුලින් කිව්ව විදියට අපි ඔක්කොට මේ අටලෝ දහමත් එක්ක තමයි ඉන්න වෙන්නේ. හැම දෙයකම තියෙන්නේ මෙන්න මේක. හරි උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා උදේ වෙනකන් ආයෙ උදේ ඉඳලා රෑ වෙනකන් පැය 24ෙම දවස් 365ෙම ජීවිත කාලය පුරාම අටලෝ දහමින් වෙන් වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි ඔළුව වටේ කරකෙන්නේ. එතකොට මේක මේ පීඩනය මේ අටම පීඩන අටක් හරියට ගත්තොත්. එතකොට මේව ඉස්සරහා මිනිස්සු හැසිරෙන්නේ බොහොම ලාමක විදියට. මේ සමාජය දිහා බලනකොට මහා පුදුම පහත් විදියට තමයි මිනිස්සු මේක හැසිරෙන්නේ. ලාභ ඉස්සරහා බලන්න ඕනෑම වැරදි වැඩක් කරලා ලාභ ගන්න හදනවා. හරි? ඊළඟට ඕනම රැවටීමක් කරලා පිරිස එකතු කර ගන්න හදනවා. ඊළඟට ඕනෑම රැවටීමක් කරලා ප්‍රශංසාව ගන්න හදනවා. ඊළඟට මිනිස්සුන්ව රවට්ටලා ඕනෑම රැවටීමක් කරලා සැප භුක්ති විඳින්න හදනවා. හරි? ඒ වගේම තමයි මේ ඕනෑම පාප කර්මයක් කරගෙන අලාභය නවත්ත ගන්න. ඔය ටික නොවෙන්න වග බලා ගන්න උත්සාහ කරනවා. මේ සමාජයේ මිනිස්සු බලන්න සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමයන්හි වරදව හැසිරෙන්නේ, බොරු කියන්නේ, සුරාව මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ. මේ ඔක්කොම කර නින්දිත පහත් ජීවිත ගත කරන තැනටපත් වෙන්නේ මේවා පිළිබඳව හරියට තේරුම් නොගත්ත නිසානේ. මගේ ඉස්සරහට මේ ඉන්නේ මොනවද කියලා හරියට දකින්න යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරයක් නැත්තම් නිකන් පේන්න දේ හරියට දැක ගන්න පුළුවන් කමක් නැහැ. මේ අටලෝ දහම හරියට මිනිස්සු අඳුන ගන්න ඕන. ජීවිතේට එන දේවල් මේවා අර හැමදාම හැම තත්පරයකම මේ ටික තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද කියන එක දකින්න ඕන. ඒ දකින්නේ නැහැ කියන්නේ ඒකේන අසාර්ථකයි. පෙරහැරක ගිනි බෝල කරකවනකොට ඈත ඉඳලා ගිනි වලල්ලක් කියලා බලන්නේ නැතුව ගිනි වලල්ලක්ද නැත්තම් මේ ගිනි වලල්ලක් වගේ පේනවද කියන එක අපි කල්පනා කරන්න. ගිනි බෝල කරකවන මිනිහා වෙහෙස නිවා ගන්න ගිනි බෝල කරකවන එක නැවතුවට පස්සේ තමයි පේන්නේ ගිනි බෝල දෙකයි වේගෙන් කරගෙනකොට වලල්ල වගේ පෙන්නලා. මේක ගිනි වලල්ලක් කියලා දුවන්න ඒ මිනිස්සයා වැරදි චින්තනයක නෙනුවන් ඉන්නේ. එතකොට අපිට මේ ගිනි වලල්ලක් වගේ පේන එක තුල තියෙන්නේ මෙන්න මේකයි කියලා දකින්න නම් යෝනිසෝ මනසිකාරයක් ඕන. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය නිකන් එන්නේ නැහැ. ඒකට ධර්මයේ භාවිත කරන්න ඕන. ධර්මයේ ඉගෙන ගන්න ඕන. ධර්මයේ ඉගෙන ගන්න ධර්මානුකූල පදනම තුල ජීවත් වෙන්න ආන්නේ කෙනාට පුළුවන්කම ලැබෙනවා මේ දකින්න දේ මේ මට භුක්ති විඳින්න ලැබෙන දේ මොකද්ද කියලා. එහෙම වෙනවා නම් මේ රටේ පොලිසියක් ඕනෙත් නැහැ. මිනිස්සු වැරදි කරන්න යන්නේ නැහැ. ඉතින් මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ යන්නම් වාලේ ගිහිල්ලා හරියන්නේ මේ යන්නේ කොයි දිශාවටද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඔය හැම කාරණාවක් ඉස්සරහම අපි ශක්තිමත්ව හිට ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ජයග්‍රහණය. අපේ හඳුරන්නේ මේ ඒත් එක්කම දැන් මේ අපේ සමාජ පිළිගැනීමක් තියෙනවා අපිට ලාභ ලැබිලා අපිට මුදල් හම්බ කරගෙන මුදල් තියෙනවා නම් අපිට ලාභය තියෙනවා ඒ ලාභය තියෙනවා නම් අපිට සැපත තියෙනවා අපිට පිරිවර ඉන්නවා යසස තියෙනවා අපිට ඒත් එක්කම ඕන සැපක් හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ මුදල් එක්ක මේ අපේ සමාජයේ දුවනවත් එක්ක අටලෝ දහම අමතක කරලාද අපේ හඳුරන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ සල්ලි පස්සේ දුවන මිනිස්සයා අටලෝ දහමක් ගැන හිතන්නේ නැහැ. හැබැයි එනවා ජීවිතේ අටලෝ දහමත් එක්ක තමයි යන්නේ. මේ ලැබෙන දේ මේක අටලෝ දහමට අයිති කියන එක මිනිසුන්ට වටහා ගන්න බෑ. ඒකයි මම අර කිව්වේ මේ මුලා වෙනවා කියලා. රැවටීමකට ලක් වෙනවා.
ඒකනේ සල්ලි තියෙනකොට ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. දැන් ඔය කරන්නේ කොරෝනා හැදිලා මැරුණේ කොච්චර මැරුණද කෝටිපතියෝ. මොනවද සල්ලි වලින් හම්බුනේ? අර සල්ලි වීසි කළා. මේව කණ්ඩද කියලා වීසි කළා. මුලා වෙච්ච මිනිස්සු ඒකෙන් බේරෙන්න පුළුවන් කියලා හිතාගෙන පංච දුෂ්චරිතම කර කරා සල්ලි එකතු කරනවා. එකතු කරලා ඒ මිනිස්සයාට අර ප්‍රශ්න මතුවෙනකොට සල්ලි වලින් විසඳුමක් ලැබෙන්නේ නැති වෙනකොට තමයි තේරෙන්නේ මෙන්න මේකේ ඇති දෙයක් නැහැ කියලා. අන්න එතකොට එයා කම්පා වෙනවා. හිත හදාගන්න පුළුවන් ශක්තියක් හදාගෙනත් නැහැනේ. එහෙම අපේ හඳුරන්නේ මේ විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයත් එක්ක අපි ඉන්නේ. එතකොට මේ වසංගත සමයත් එක්ක හැමදෙනාම මේ අටලෝ දහම ගැන වැඩියෙන් අවබෝධය ලබා ගන්න ඕනේ කියලා අපිට හිතෙනවා. විශේෂයෙන්ම අපි මේ අටලෝ දහමත් එක්ක ජීවිතයට අවබෝධ කරගත්තොත් ඒ ජීවිත අවබෝධයත් එක්ක අපේ ජීවිතය දිනනවා වගේ මේ අපේ ලෞකික ජීවිතය දිනනවා වගේම ඒක අපේ ලෝකෝත්තර ජීවිතයට ලොකු උදව්වක් වේ. ඔව් ඇත්තටම දැන් මේ කාල සීමාව අපි වැඩි වශයෙන් මේ ගැන හිතන්න ඕන. දැන් බලන්න පහුගිය කාලවල ලැබිච්ච ලාභය දැන් කොහෙටත් නැහැ. අලාභ. දැන් මේ අලාභ ඉස්සර දැන් මේ කාල සීමාව ගත්තාම නුවන් මිනිස්සුන්ට පිස්සු හැදෙන්න තියෙන ඉඩ වැඩි. දැන් හරියට ඔළුව තියාගෙන හිටියේ නැත්තම් මේ ප්‍රශ්නේ යටපත් වෙනකොට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් ඉතුරු වෙන්නෙත් නැහැ. දැන් බලන්න දැන් මේ කාල සීමාවේ අපිට මෙන්න දුරකථන ඇමතුම් ගැන කල්පනා කරනකොට මේ නුවන් අපිට තේරෙනවා මිනිස්සු දැන් එන්න මානසිකව වැටිගෙන යනවා. දැන් ධර්මය අහලා මේ බණ පොත පරිශීලනය කරපු මිනිස්සුන්ට යම්කිසි මට්ටමකට ඔළුව කෙලින් තියාගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ලොකු පීඩනයකටපත් වෙනවා. දැන් බලන්න මේ දැන් ඔය සමහර තැන්වල මේ විවිධ කතාවල් දැන් මේ මනෝවිද්‍යාත්මකව ගත්තාම මේ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ගොඩක් දෙනකොට කොරෝනා වලට බෙහෙත් හම්බෙනවනේ. හරි. දැන් මටම දුරකථන නැවතුම් 100ක් 200ක් ඇවිල්ලා ඇති බෙහෙත්. මොනවද බෙහෙත්? මෙන්න මෙයා ඇවිල්ලා කිව්වා. දෙයියෝ ඇවිල්ලා කිව්වා. මෙන්න මෙහෙම එක්කෙනෙක් කිව්වා. දැන් එහෙම කියනකොට අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ දරා ගන්න බැරි කම නිසා ඇතිවෙච්ච ස්වභාවය. නැතුව මේ දෙයියෝ ඇවිල්ලා කියනවා නෙවෙයි. හරි? ඒ අයට ඒක තේරෙන්නෙත් නැහැ. ඒ අයට ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්නෙත් නැහැ. මොකද ඒ මානසික පීඩනයකට මානසික බිඳ වැටීමකට පත් වෙනවා කියලා කියන්නේ ඒ කෙනාට තියෙන ප්‍රකෘති ස්වභාවය අහිමි වෙනවා කියන එකනේ. ඒ කියන්නේ මුලා වීමකට ලක් වෙනවා කියන එකයි. එතකොට මේ මුලා වීමත් එක්ක යාට තේරෙන්නේ මම මේ කියන දේ මෙන්න මේ හේතුව නිසායි මේ එන්නේ කියලා. දැන් අපිට කියන්නත් බෑ ඔය ඔළුව හොඳ නැති කමන් නිසායි මේක එන්නේ කියලා. නමුත් මිනිසුන්ට වෙලා තියෙන එකයි දැන් බෙහෙත් එනවා නුවන් හැම පැත්තෙම. එහෙම බෙහෙත් පාවිච්චි කරන්නත් බෑ ඒවා. එහෙම පාවිච්චි කරා කියලා හරියන්නේත් නෑ. දැන් දවසක් එක්කෙනෙක් මට කියනවා මේ බෙහෙත මුළු ලෝකෙටම දෙන්න අපේ රටෙන් තමයි මේක හොඳ කරන්න පුළුවන්. ඉතින් මම මේ විහිලෝකට ලක් කරනවා නෙවෙයි නම් ඒ එක්කෙනෙක් නෙවෙයි ඒ වගේ ඒවා ගොඩක් එන නිසායි මම මේ කියන්නේ. හරි? මේ බෙහෙතක් තියෙනවා ඒක පාවිච්චි කරන්න. මං ඇහුවා මොකද්ද බෙහෙත? ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හදරනේ. මොකද්ද බෙහෙත? උණු වතුර. උණු වතුරට බෙහෙතක් දානවලු. ඒක බෙහෙත දාලා දුන්නාම කොරෝනා හොඳ වෙනවලු. මං ඇහුවා මොකද්ද දාන බෙහෙත? ඒක ස්වභාව ධර්මයෙන් දානවලු. ඒ කියන්නේ ස්වභාව ධර්මය දානවලු බෙහෙතක්. ඒ කියන්නේ ඉතින් අපිට නිතර උණු වතුර බොන්න කියලා කිව්වනේ ඉවරයිනේ. ඉතින් මේ වගේ අර මානසික පීඩන පල්ලයට වැටීම් සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාව. ඒ නිසා හරි භයානකයි හරි පරිස්සම් වෙන්න ඕන මේ වගේ ගෙවල් වලටම වෙලා ඉන්නේ. ලාභ නැහැ. අලාභේ වැඩි. ඊළඟට පිරිස නැහැ. දැන් යාළුවොත් එක්ක යන්න නැහැ, එකට එකතු වෙන්න නැහැ. මේ දැන් ඒ පීඩනේ වැඩි. හරි? ඊළඟට මේ හරි දුකයි ගෙවල් වලට වෙලා ඉන්න වෙනවා. වෙනද විදියට නැහැ. මූණක් හරියට බලන්න නැහැ. ඒවත් පීඩනනේ. හරි? දැන් ඔය ඇත්තටම ගත්තාම මේ පිටරටකට ගියාම ලංකාවේ මිනිහෙක් දකින්න නැති වුණාම ඔළුවට මහා බරක්. දැන් අපේ රටේ ඉඳලා මේ හැමතැනම මිනිස්සු දැකලා ඒ කියන්නේ මේ අපේ මිනිස්සු දැකලා ඒ වගේ තැනකට ගිහිල්ලා මේ අපේ පාටින් මිනිස්සු නැති වෙනකොට ඒකත් මානසික පීඩනයක්. කතා කරන්න කෙනෙක් නැති වෙනකොට මානසික පීඩනයක්. ඉතින් ඒ වගේ දැන් මේ කාල සීමාව අපිට ගෙවල් වලට වෙලා ඉන්න වෙලා තියෙනවා. ඊළඟට අලාභ භුක්ති විඳින්න වෙලා තියෙනවා.
ඉතින් මේවත් එක්ක හරි භයානකයි මේ වැරදි පාරවල් වලට යන්න තියෙන ඉඩ වැඩි. මානසික දුර්වලතා තව පැති වලින් කල්පනා කරනකොට නරක දේවල් වලට ඉතින් එකනේ පොඩි විවේකයක් දුන්නු ගමන් බාර් එක අරපු ගමන් කන්න බඩු ගන්න සෙනගට වඩා බාර් එකේ පොලිම වැඩි වෙනවා. ඇයි අර පීඩනයට උත්තරයක් හැටියට කල්පනා කරන. එයා මුලා වෙලා ඉන්නේ. ඒ මුලා වීම තියෙන කෙනාට සාර්ථකත්වයක් ලබන්න බෑ. ඒ නිසා අපි මතක් කරන්නේ මේ කාල සීමාව මේ වෙලාවේ ශක්තිමත්ව නැගිටින්න තියෙන හොඳම පිළිතුර බුදුහාමුදුරු දේශනා කරපු දහම තුලින් අටලෝ දහම වටහා ගන්න. අටලෝ දහම වටහා ගත්තොතින් එයාට දිනන්න පුළුවන්කම ලැබේ. අනිවාර්යෙන්. අපේ හැමෝටම ඉතාම වටිනා පැහැදිලි කිරීමක් කරනවා මේ කොරෝනා වසංගත සමයත් එක්ක මේ අටලෝ දහමත් එක්ක අපේ ජීවිතය ගන්න කොහොමද කියලා අපේ හැමෝටම හරි අපූර්ව කාරණා මතු කරන මේ විශේෂයෙන්ම තැබෑරුම් මල් ඉදිරි පිට තිබෙන මේ දිගු පෝලිම් ගැන අපේ හැමෝටම මේ අර වෙලාවකට අපිට හිතෙනවා මේ මරණය එපා කියලා මරණය වෙනුවෙන් බේරගන්න අපි ගෙවල් වලට යම් කිසි විදිහට සීමා කරනවා. ඒ අතරේ මරණය තුරුළු කරගන්න අපි තැබෑරුම් මසල් පිරිස් දකිනවා. අපි හිතන්නේ මේ හැමදේමත් එක්ක අපිට අවසාන වශයෙන් මේ අටලෝ දහමත් එක්ක අපි ජීවිතය හදාගන්නේ කොහොමද, සමාජය වෙනස් කරගන්න ඕනේ කොහොමද, සහ අපි අපේ අනාගතය සැලසුම් කරන්න ඕනේ කොහොමද මේ අටලෝ දහමත් එක්ක ඔබ වහන්සේට අවසාන වශයෙන් අපේ සාකච්ඡාව ඉවර කරන්නට මත්තෙන් යම් කිසි පැහැදිලි කිරීමක් ඇතේ. ඇත්තටම නුවන් අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේ ත්‍රිලක්ෂණය ගැන අපි හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මේ වෙලාව තුල දැන් ඔය ධර්මය මෙනෙහි කරන්න ඕන ප්‍රායෝගිකව එක ගන්නනේ. ප්‍රායෝගිකව ගැනීමක් හැටියට මේ අවස්ථාවේ අපි ඔය කාරණා මතුවෙනකොට අපි මේ බොහොම ප්‍රවේශමෙන් වාසය කරන්න ඕන. එකක් තමයි අර පිරිමැස්ම, ඊළඟට අදහස් මහා ගොඩක් තියෙනවා මේ ඔළුවල. ඒ ඔක්කොම සම්පූර්ණත්වයට පත් කරන්න බෑ මේ වෙලාවේ. ඒ නිසා මේ හැම එකකටම මම ආරාධනා කරන්නේ හොඳට බණ ටිකක් අහන්න. ධර්මයේ දන්නේ නැති මිනිස්සුයෙකුට නැගිටින්න අමාරු වෙයි. මේක ඉවර වෙනකොට ඒකේන හොඳටම වැටිලා සමතලා වෙලා ඉඳී. හරි, කොරෝනා වලින් මැරුණ නැත්තත් සියදි විනාසා ගනි. හරි, ඒ නිසා මේ බොහොම ප්‍රවේශමෙන් හොඳම උත්තරයක් හැටියට ධර්ම දේශනා අපිට නිතර අහන්න ලැබෙනවා. ඒ නිසා ධර්මයේ ජීවිතයට ගන්න, ධර්මයේ ජීවිතයට අරගෙන තමන්ගේ ගමන සකස් කරගන්න. මේ වගේ වෙලාවක අපිට ධර්මයෙන් හැරෙන්න වෙන කොහෙන්ද පිළිසරණක් තියෙන්නේ? අර කොසල් මහ රජතුමාගෙන් බුදුහාඳුර ඇහුවේ මහරජා හතර දිසාවෙන් පර්වත හතරක් පෙරලීගෙන ආවොත් මෙතනට ඔබතුමා රටේ රජා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? බුදුහාඳුරන්ට උත්තර දුන්නානේ කොසල් රජතුමා බුදුහාඳුරනේ රටේ රජා බව ඇත්ත ශ්‍රිය පාබල චතුරාංගනී සේනාවක් ඉන්නවා. මහා ධනයකුත් තියෙනවා, බලයක් තියෙනවා, මොනවා ඔක්කොම තියෙනවා. හැබැයි පෙරලෙන පර්වත හමුවේ මට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ බුදුහාඳුරනේ බුදුහාඳුරු දේශනා කරපු ධර්මයේ මෙනෙහි කරනවා. දැන් මේ වෙලාවේ මේ මුළු ලෝකෙම වට කරගෙන මේ වසංගතයක් යනකොට හරියට හතර දිශාවෙන් පර්වත පෙරලෙනවා වගේනේ. වසංගත විතර නෙවෙයි. මොනවද ඒ උපමා කළේ පබ්බතු උපම සූත්‍රේනේ. ඒ පර්වත වලින් පෙන්වන්නේ ජාති ජරා ව්‍යාධි මරණ. පුළුවන් ද සල්ලි තිබුණයි කියලා බෙරෙන්න ඔය. කොහෙද කෝටිපතියෙක් වයසට ගියපු නැති තැනක් තියෙනවද? කෝටි ගණන් සල්ලි තියෙන තරමට ලෙඩ අඩු වෙන තැනක් තියෙනවද? කෝටි ගණන් සල්ලි තිබුණයි කියලා මරණය නැවතිච්ච තැනක් තියෙනවද? ඒ නිසා මේවා ජීවිතේට එනවා. එන නිසා සල්ලි නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ භාවිත කරන්න. ධර්මයෙන් උත්තරයක් හොයන්න. ධර්මයේ නැමැති ඖෂධය භාවිත කරන්න. ඒ ඖෂධයම පමණයි අපට සැනසීම පිණිස පවතින.
අපේ ජීවිතය සනසා ගන්නට අපේ ජීවිතයේ සැපත හොයාගෙන යනවා නම් ඒ ධර්මයෙන් සොයාගෙන යා යුතු සැපතක්. අපේ ජීවිත අවබෝධය ධර්ම අවබෝධයත් එක්ක බැඳෙනවා. අපේ හාමුදුරුවෝ බොහොම අපූර්වට පසක් කරනවා ඒ කාරණේ. මේ ඉන්නේ අමාරු කාලෙක. මේ අසීරු කාල සීමාවක් අපි ගෙවා දමන්නේ. හැබැයි මේ අසීරු කාල සීමාවේ ඔබේ ජීවිත අවබෝධය වෙනුවෙන් ඔබේ ධර්ම අවබෝධය වෙනුවෙන් ඔබට බොහෝ දේ එක්කාසු කරගන්නට පුළුවන්. ඒ දේවල් එක්කාසු කරගන්න අමතක කරන්න එපා කියන අපි ඉල්ලීම ඔබෙන් කරන්නේ ඔබට ඔබේ ජීවිතය ඇති සැටියෙන් දකින්න යථාර්ථය අවබෝධ කරගන්නට එය මහඟු අත්වලක් වෙන හින්දා. දිවියට අත්වලක් අපේ රූපමය සංවාදයෙන් අද දවසේ අපි කතා කළේ අටලෝ දහම සහ ජීවිතය පිළිබඳව. අද දවසේ මේ සාකච්ඡාව ඉතාම හරවත්ව පෝෂණය කළා මහරගම සිරි වජ්‍රඥාන ධර්මායතනයේ ආචාර්ය ජනේ විජය පදනමේ උපසභාපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ හාමුදුරුවෝ ස්තුතියි. ඔබ වහන්සේට පාද නමා අපි ගෞරවපූර්වකත්වය පුද කරනවා. දෙපා නැමද අපි පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවරේ දෙන්න, ඒ වගේ මේ උතුම් ශාස්ත්‍රීය මෙහෙවරේ දෙන්න අපේ හාමුදුරන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවයි සාදුකාර දෙමින් අපි ප්‍රාර්ථනා කරනවා. අපි නැවත දවසක හමු වෙනවා දිවියට අත්වලක් තුලින් මෙවැනිම සාකච්ඡාවකින් හරවත් සාකච්ඡාවකින් ඒ ඔබට ජීවිතය දිනන්ට අත්වලක් වන පිණිස එතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සුබදායක දිනයක්.